Hivi kumaruge mau annelට බීවන්නේ කොහොමද? මව්ගේ රුධිරේ පලිය ගන්නා ලෙස ඔබ අවදියෙන්ද පානය කරන්න ඔයදී තාපසතුමනි, කන්දෙන් පහළට වැටලා මාව සිහිමුර්ජා වුණාද? ඔබේ අත බිඳිලා කලා සුදුසු ප්‍රතිකාර එය සුව වෙයි. කෘතඥ වෙනවා ඔබතුමාට. මට තාපසතුමනි, නිවැරදි මඟ සොයාගෙන නැවත මාලිගයට යන්න ගමන් මඟ පවසන්න. තාපසතුමනි, රිදවන්න කැමති නෑ කිසිවෙක් ඔබ. ඒත් ඔබේ දෛවයේ එසේ ලියවී තිබුණා. ඔබතුමා කීදේ මට වැටහෙන්නේ? පැවසුවේ දෛවය ගැන ඔබේ. මට වටහා දෙන්නේ ඔබතුමාම. මගේ දෛවය ගැන ඔබතුමා දන්නා. සියලු දේවල් දැනගන්න කැමතියි. කරුණාවෙන් මට පහදා දෙන්න. ඔබේ දෛවය ස්ත්‍රීන් තිදෙනෙකු විසින් තීරණය කරාවී. මරා දමන්න හැදුවත් ප්‍රථම ස්ත්‍රිය නොමැරී ජීවත් වේ. දෙවන ස්ත්‍රිය ඔබ නිසා ජීවත් වී ඔබ වෙනුවෙන් දිවිදෙයි. දෙවන ස්ත්‍රිය නිසා ඔබ මිය ගියත් ඇය ජීවිත ජීවත් කරවයි. එය වළක්වන්න නොහැකිද? දෛවය වෙනස් කළ හැකි ප්‍රතිකර්මයක් ලබා දිය හැකිද? එම ස්ත්‍රීන් මුණ නොගැසී සිටින්න. කෙලෙසද? ඒ ප්‍රථම ස්ත්‍රිය මුණ ගැසීමෙන් වළකින්නේ? ඇය දැනටත් මුණ ගැසී අවසන්. ඒ නිසා එය වෙනස් කළ නොහැකි. එසේනම් දෙවන ස්ත්‍රිය නෑ තෙවන ස්ත්‍රිය නිසා මා මිය යන බව පැවසුවානේ. තාපසතුමනි, එසේනම් මා තුන්වන ස්ත්‍රියව මුණ නොගැසී සිටින්නේ කෙලෙසද? මුණ නොගැසී සිටින්න දෙවැනි ස්ත්‍රියවත්. එසේනම් දෙවන ස්ත්‍රියව මුණ නොගැසී සිටින්නේ කෙලෙසද? පහදන්න තාපසතුමනි.
කුමක්ද මේ අක්ෂරවල අරුත? තාපසතුමනි! තාපසතුමනි! පිට වෙන්න එපා තාපසතුමනි! තාපසතුමනි! හාමුදුරුවනේ කුමක්ද මෙහි අරුත? මේ අක්ෂරවල අර්ථ වන්නේ නිරන්තර දොඩවන යන අදහස. මේ අක්ෂරය මෘදු යන අරුතයි. මේ අක්ෂරයේ අරුත යහපත් යන්නයි. පණිවිඩය ස්ත්‍රීන්ගේ ගතිගුණ පිළිබඳව. නිතර දොඩවන ස්ත්‍රියක්, මෘදු ස්ත්‍රියක්, යහපත් ස්ත්‍රියක්. හොඳයි. දැන් ඔබට එහි අරුත වැටහුණාද? පැහැදිලි නෑ. මිනිස්සු රූපවලින් නකුරු ලියන ක්‍රමය පාවිච්චි කෙරුවේ රහස් පණිවිඩ හුමාරුවට. රහස් පණිවිඩ? ඇයි ඔබ නොදන්නවාද? තේජෝ රජු බලයට පත් වූ යුගයේ මිනිස්සු බිහි කළ පිරුලක් ගසින් නුපන් පුතු යම් දිනක රජ වේ කියලා. ඒක මේ රූපක්ෂර වලින් ලිව්වොත් ගස සහ පුතා එකට. ඒක උච්චාරණය කරන්නේ ජී කියලා. එහි අරුත අනාගතයේදී ජී නමින් කෙනෙක් රජ වේ කියලා. එසේනම් මේ අක්ෂර වලින් පැවසෙන අරුත කුමක් වේද? පළමු අක්ෂරය ස්ත්‍රිය යන අරුත අද යන අරුතම යෙදෙනවා. එසේනම් ඔබට අද මුණ ගැසෙන ස්ත්‍රිය යන්න. මේ ඔබට ලැබුණේ කවදද? පෙර දින එක මට ලැබුණේ. ඊයේ ඔබට ලැබුණ ස්ත්‍රිය විශේෂ ස්ත්‍රියක් ඊයේ මුණ ගැසුණද? පෙරදින ස්ත්‍රියක් මුණ ගැසුණු බව ඔබෙන් වැටහෙනවා. දැන් අනිත් අක්ෂරවල අරුත කල්පනා කර බලමු. දෙවන ස්ත්‍රිය ගැන ගඟක් සහ හිස සම්බන්ධ කරගෙනයි කියන්නේ. දෙවන ස්ත්‍රිය ගැන කියවෙන්නේ ගැහැණිය සහ දරුවා යන අර්ථයෙනුයි. ඇත්තටම බලයෙන් පහ කෙරුණු පිසවෝය කියන මුල්ම ස්ත්‍රියද? ඒත් මගේ දෛවය විසඳන අනිත් ස්ත්‍රීන් දෙදෙනා කවුරුන් විය හැකිද? තාපසතුමනි! තාපසතුමනි! පිටව යන්න එපා! තාපසතුමනි! තාපසතුමනි! තාපසතුමා හිණින් දැක්ක නේද? ඒ සිද්ධියට අවුරුදු 14ක් ගත වුණා. තාමත් ඒ කිව්ව දේවල් විශ්වාස කරනවද? තාමත් විවාහ වෙන්නේ නැති තාපසයා කියපු දේවල් හින්දා නේද? එදා ඉඳලා කිසිම ස්ත්‍රියක් දිහා නිකමටවත් ඇහැක් කරලා බැලුවේ නෑ නේද ඔබ? ඇයි ඔය අනාවැකි ඔය තරම් බරපතල විදිහට සලකන්නේ? අනිත් එක මෙහෙ යන්න දැන්ටම තීරණය කරලායි කියලා ආරංචි. මං කියන දේ පොඩ්ඩක් අහන්න. ඇත්තේ කුමාරයා රජ වෙලා ඒත් මව්බිසෝ මරා දැම්මේ රජාන ඉටු කරන්නනේ. මෙවැනි උසස් රැකියාවක් අතහැර ඔබ කොතැනකට ගොස් කෙසේ ජීවත් වෙන්නද? ඒක නම් කොහොමටවත් නුවණකාර දෙයක් නෙමෙයි. යන්න හිතලා ඉවරයි. යනවා? කවද්ද? අගසන විතුමාට දැන්නුවා. හෙට උදේම යනවා. ඔබ මහ බියගුල්ලෙක්නේ. බිසවගේ තෑ සමතක් කරන්න බෑ. මිය යන මොහොතේ කෝපයෙන් දැවෙමින් මා දෙස බැලුවේ. ඔව්. ඒ සියල්ල සත්‍යයක්. මේ රජතුමාව නම් මට තේරුම් ගන්නවා නෙමෙයි, එතුමා ගැන හිතන එකත් හරිම අමාරුයි. රාජකීය මොවාවත් මරලා දාලලුවද? ඒ විතරක් නෙවෙයි. ඔහු රාජකීය ඇදුරුතුමාවත් මරා දමලා.
ඔහු තවම සිය මවට සිදු වූ දේ නම් දැනගෙන නැතුව වගේ. එය දැනගත් දිනක කුමකින් කුමක් සිදුවේවිද? පාලිකාවනි මට කතා කළාද? ඔව් මේකයි කාරණේ. රජු අනකලා ඔහේ මීට කලින් පිසු වලස් ව්‍යංජනය සපයන්න කියලා. අමුද්‍රව්‍ය රැස් කරලා තියෙන්නේ. පිසින්න. හොඳයි. හැම දෙයක්ම සූදානම්ද? එහෙමයි. වරදක් සිදු වෙලාද? ඒක දන්නේ නැද්ද තාම? කුළුපඩු මෙතරම් යොදනවට රජු අකමැති බව කොයිතරම් කියලා දීලා තියෙනවද? ඔබ එය නැවත පිසින්න. හොඳයි. සුළඟ නිසා භෝජනවල සුවඳ අඩු වෙන්න පුළුවන්. අවසාන සැරසිලි වෙනම සකසන්න. මාම ව්‍යංජනේ සාදා නිම කරන්නම්. හොඳයි. රජු බහැ දකින්න සුදුසු ඇඳුමින් සැරසෙන්න. එහෙමයි. මගේ ඇඳුම් රැගෙන එන්න. හොඳයි. රැගෙන එන්න. පාලිකාවනි කතා කරන්න අවසරද? කුමක්ද අවශ්‍යතාවය? පවසන්න යමක් තියෙනවා. ඇතුළට එන්න. ඉතින් පවසන්න. කුමක්ද කරුණ? කුමක්ද පවසන්න අවශ්‍ය? රාජකීය මව් රජු පිළියෙල කරන්න අනකල ආහාර ගැනයි මම පවසන්නේ. එතුමියගේ සිරුර අප්‍රාණික වීම වළක්වන්න මුළු තැන්ගේ පිසින ආහාර පිළිබඳවද ඔබ පවසන්නේ? එසේ ඒ පිළිබඳව. පාලිකා චොයි සුදුලුණු සමග මිශ්‍ර කර සිරුර අප්‍රාණික කරවන කොළ වර්ග කීපයක්ම ඊට එක්කලා. ඒවා අනුභව කළොත් අසනීප තවත් වර්ධනය වේවි. එහෙම වෙනවා නිසකව. කවුරුත් දන්නවා. සමහර කොළ වර්ග අමුයෙන් අනුභව කළාම සිහි විකල් වෙන බව. සමහර කොළ හොඳින් පිස අනුභව කළත් මිනිස් සිරුරට අධික විෂ සහිතයි. ඒ කිසිවක් ඖෂධ ලෙස භාවිතා කරන්නේ නැහැ. මුලදී ඒව රාජකීය වෙදදුරන් අනුමත කළ ඖෂධ කියා හිතලයි මං නිහඬව හිටියේ. විශ්වාස කරනවා මේ කෑම අනුභව කරලා මව බිසවගේ රෝගිය තව තවත් වැඩි වෙයි කියලා. ඔබට සහතිකද? ඔව් මට විශ්වාසයි. කී දවසක් වුණාද? අදත් එක්ක දින 4යි. එසේනම් මේ සිද්ධ වෙන්නේ රජතුමා නියෝග කළ දින සිට මව්බිසෝන් වහන්සේගේ මාලිගාවට ආහාර සපයන්න. ඇයි ඔබ පාලිකා චොයිව ওই තරම්ම නිරීක්ෂණය කළේ? මුල් දවසේ හම්බෙන් දුටු නිසා. ඔබ හැර තවත් කවුරු හරි මේ ගැන දන්නවද? කිසිවෙකුට මා පැවසුවේ නෑ ඒ ගැන. ඒ ගැන විශ්වාසද? එහෙමයි. ඒක හොඳයි. ඒ ගැන මන් රහසිගතව සොයා බලනතුරු පවසන්න එපා කිසිවෙකුට. පොරොන්දු වෙනවා.
මිතුරේ ටිකක් එන්නකෝ. යන්න ඕනේ රාජකාරී අධිකයි. ඇයට මං කිව්වා කාටද කිව්වේ? ප්‍රධාන පාලිකාවටද? රස පිරික්සන පාලිකාවට. ඒක හොඳයි. මොකද පාලිකාවචෝයි ප්‍රධාන පාලිකාවගේ ඥාතියෙක්නේ. එයා මොකද කිව්වේ? කීව ඒ ගැන හොයා බලනවා කියලා. කාටවත් ඒ ගැන කීව දැව්වම මං කිව්ව නෑ කියලා. ඇයි? මට නිකමට ඉපුණා. පාලිකාහන් දැන් යන්න ඕනේ. සැඳේ සැඳේට හැදුව බීමවර්ග නරක් වෙලා හැමෝම කලබල වෙලා. ලොකු ප්‍රශ්නයක් නේ. විවේක වේලාවක කතා කරමු. යන්න. හොඳයි. ගන්න. ඔබ ආයිමත් ආවද? කුමක්ද ඔය? විදේශයකින් ගෙන්නු ආලේපනයක්. මම රාජකීය පාලිකාවක් පැමිණිලි කරන ප්‍රධාන පාලිකාවට ඔබවට බලපෑම් කරන බවට. මේක දෙන්නේ නරක අදහසකින් නෙමෙයි. මම අසනීප වුණදා ඔබ කළ උපකාරවලට. මේක ගන්න. මියුන්ගි මොකක්ද ඔය? අනේ මේක මිල අධික ආලේපන වර්ගයක්. හරි සුවඳයි. අනේ මේකෙන් ටිකක් මටත් දෙන්නකෝ. ගන්න. ඒ අවසනීප කරා කියලා ඔහොම තෑගි දීම නම් හොඳ දෙයක් නෙමෙයි. මන්නම් කැමතියි ඔය වගේ තෑගි දෙන කවුරු හරි කෙනෙක් මට ඉන්නවනම්. මොකද අතට කරන්නේ? රාජකීය සඳහසාදයට වෙලාව හරි. මොකද්ද උතන්ට වෙලා කරන්නේ? අපි යමු. ටිකක් ඉන්න. ඇයි මොකද? ප්‍රධාන පාලිකාව මොන ගෙහෙන්න කිව්වා? මේ මහරෑ එන්න කිව්වා හැමෝටම. ඇයි ප්‍රමාද? කවුරුද? ඉවත් කරනවා. බැමි ලිහනු. පිළිගන්නවද නුඹ කළ වරද? මොකක්ද ඇත්තට මං කළ වරද? තව එකවරයි අහන්නේ. පිළිගන්නවද ඔබ කළ වරද? පාලිකාවනි මොකක්ද කළ වරද? කරුණා කරලා මට කියන්න. ඇයි මට මේ විදිහට වද දෙන්නේ? ඔබ නොදන්නේහිද එය?
පාලිකාවනි. රාජකීය පාලිකාවක් කියන්නේ කාටද? තමන්ගේ වචනයයි ක්‍රියාවයි හික්මවාගත් තැනැත්තියක්. තමාට අමතකද? ගරුත්වය රැකගත් කෙනෙක්. පිරිමියෙක් දැස බැලීම හෝ පිරිමින්ගේ නෙත් බැල්ම ලැබීමත් තහනම්. රාජකීය පාලිකාවන් යටත් විය යුතු නීතියක් ඒක. ඒක මන් දන්නවා. ඒ නීතිය මං කවදාවත්ම කඩලා නැහැ. කවදාවත් කඩලා නැහැ. එසේනම් මේ කුමක්ද? ඒවා මාංචුන්දරටුවේ මුරසේ බලව දන්නවනේ. මං කියන දේ ඇත්ත නෙමෙයිද? ඒක ඇත්ත. ඔහුට උදව් කළා. බඩේ රුදාවක් ඇදිලා මාලිගාංගනේ වැටිලා හිටිය දවසක. ඔහු වැටිලා හිටියේ රෑ මැදියමක තමයි. කොහොමද නුඹ උදව් කළේ? ඒ නෝන් වතුර ටිකකුයි මා ළඟ තිබුණ බෙහෙත් ගුලි ටිකකුයි දුන්නා. ඊට පස්සේ මේ විස්තුරු බඩුයි ආලේපන පෙට්ටියයි ඔහු දුන්නාම නුඹ කැමැත්තෙන් මේවා බාරගත්තා. පාලිකාවනි ඒක ඇත්ත නෙමෙයි. මුසාවාස් පවසන්න එපා. කොහොමද බය නැතුව ඔය වගේ මුසාවක් මට කියන්නේ? බඩ රුදාවක් තිබුණා නම් ඔහුට මුලින්ම කතා කරන්න තිබුණේ තවත් සෙබලෙකුට. ඔහු අසනීප වූ ඊට උපකාර කළා කියලා. තෑගි ගෙනත් දෙන්නේ මොකටද? ඒ තෑගි පිළිගන්නේ මොකටද නුඹ මාලිගේ නීති රීති දැනගෙන? ඇයි දැන් නුඹ ලැජ්ජ වෙන්නේ? ඔහු සමග පැවතු අයුතු සමදගම පිළිගන්න. පාලිකාවනි ඒක නෙමෙයි ඇත්ත. අනේ ඒක ඇත්තක් නෙමෙයි. නිහඬ වෙනු. සිව් දිනකට පෙර ඔබ දුටු දේ පවසන්න. මන් දුටුවා මේ පාලිකාව කවුද පිරිමියෙක් එක්ක ගබඩාව පැත්තට යනවා. පාලිකාවනි බොරු. මන් දිවුරන්න මං එහෙම කළේ නෑ. එහෙම කළේ නෑ. නුඹ පාලිකා චෝයිට බොරු චෝදනා කරනවා නේද? ඒක සත්‍යයක් නෙමෙයි. ඇය පවසන්නේ සත්‍ය නෙමෙයි. නිහඬ වෙනු. වරදක් කළ බව දැනගත් විට ඒ ගැන දැනුම් දීම අනිත් අයගේ අයිතියක්. ඇයි අන් අයගේ වැරදි සොයන්නේ? නුඹ කළ වරදට දඬුවම මරණයයි. අනේ කුමක්ද නුඹ කීවේ කනිෂ්ඨ පාලිකාවට සැඳෑ සාදේදී? අසාධාරණයි පාලිකාවනි. පැවරූ රාජකාරිය ඉටු කරනු. එහෙමයි. සහාය වෙනු. කැඩුවොත් නීති වෙන දේ දුටුවනේ. ආයෙමත් එහෙම දෙයක් කවදාවත් සිද්ධ වෙන්න බෑ. මකල් පිට වෙමු. සිරුර සංගවා වහ පිට වෙමු. හොඳයි. අඬන්න එපා. ඒ වුණත් නැන්ද. ඇයි ඔය අයව මැරුවේ? තේරෙන්නේ නෑ ඔයාට. බීජයෙන් තමයි මලක් හටගන්නේ. ඒ මලනුයි පල හටගන්නේ. ගිනි පුලිංගුවකින් තමයි ගින්දර හටගන්නේ. මේ තනතුරේ රාජකාරී කරන්න බෑ ඔහොම දුර්වල හදවතක් තියාගෙන. ඔබ නෑකමට මගේ ලේලි වෙනවා. අනාගතේ මාලිගාවේ මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව වෙන්න ඕනේ ඔබයි. ඒකට මේ වගේ දේවල් වලට මූණ දෙන්න දැඩි හිතක් ඇති කරගන්න ඕන. ඔයාට තවම අත්දැකීම් නැති නිසා කොහොමටවත් වැටහෙන්නේ නැහැ. අපේ පවුලට මෙතරම් පොහොසත් වෙන්න මුදල් ලැබෙන්නේ කොහොමද? ඒකට හේතුව අපේ පරම්පරාවේ කෙනෙක් හැමදාම මේ තනතුරේ සේවය කිරීමෙන් ලැබෙන වාසි. පවුලේ වෙළඳාම් වලින් ලැබූ දියුණුවක් විතරක් නෙවෙයි. අපේ පවුලේ අය මුන්ජෝන් රජ සමය ආරම්භයේ ඉඳන්ම කොහොම හරි ওই තනතුර ලබා ගන්නවා.
පහුවදා වෙනකොට කාට මරණ දඬුවම ලැබෙයිද කියලා නොදන්න රජමාලිගාවක ඒක පහසු නෑ. අපේ පරම්පරාවේ කෙනෙක් මුල්ම පාලිකා වුණේ කොහොමද දන්නවද? හදවත් රෝගී මූන්ජුන් රජුගේ ආහාර වේලට ඌරු මස් ටිකක් එක් කරලා. හදවත් රෝගියෙකුට සූකර මාංශ දුන් විට මිය යනවනේ. රාජකීය වෙදදුර ඊට අවසර දෙන එකක් නැහැ කිසි දිනක. හරියට හරි. රාජකීය වේදාලේ හිටියේ උතුන් හිමි සේරු රජුගේ වෛද්‍යවරු. පාලිකාවට සිදු වුණා දිවි පරුදුට තබා බලේ සිටි රජුව මරන්න. හොර රහසේම සූකර මාංශ කෑමට සලස්වා. ජීවත් වෙනවා කියන්නේ ඒ වගේ සටනක් තමයි. හිත දැඩි කරගෙන කල්පනාකාරීව තීරණ ගන්න ඕන. වැඩි බලය මොන පාර්ශවයේ ළඟද කියලා තීරුම් ගන්න එක වඩා හොඳයි. සෑම වෙලාවෙම නිවැරදි තෝරා ගැනීමක් කරන්න ඕනේ, විශේෂයෙන් තීරණාත්මක අවස්ථාවල. ඒ වරට ගැන විතරක් නෙවෙයි, අපේ පවුල ගැනත් ගන්න තීරණයක්. කාටවත් ඒ ගැන කිව්වා දැව්වාම මං කිව්ව නැහැ කියලා. ඇයි? මට නිකමට හිතුණා. මියුන්ගේ ඔබ හොඳින්ද? අනේ කරුණා කළා. මේ අහන්න කවුරුද ඔබ? හාමුදුරුවනේ, ඔබ වහන්සේ කොහෙද? මොකද මේ කලබලේ? බලන්න, මෑට හුඟක් අමාරුයි වගේ. සුව කරන්න බැරි වෙයිද? ඉක්මනට ඇතුළට රැගෙන ඉන්න. මොකද වෙලා තියෙන්නේ? හිතන්නේ අය මිනාරියා තෙබිපානය කරලා. ඒව බොන්නේ විෂ ශරීරගත වුණාම නේද? ජීවිතයට අනතුරක් වේවිද? නාඩි වැටෙනවා. විෂ ශරීරගත වෙලා තියෙන ස්වල්පයයි. නැත්තම් ඇය විෂ නැසන ඔසුවක් බීලා. ඇය මේ යන්නේ නැති වෙයි නේද? මම හදලා දෙන්නම් විෂ නැසන තවත් බේතක්. ඒකට මට ඔබ උදව් කරන්න ඕන. ඒකට සෑහෙන වේලා ගත වෙයි. ඔබ මුංගට සම්බා ඒ වතුරයට බොන්න දෙන්න. විෂ නැසන්න. ඒකත් බොහොම උපකාරී වෙයි. හොඳමයි. මෙන්න
මංගින් බේත් පැලටි හොයන්න ඕන. මුංගට තැඹු වතුර ඇයට පොවන්න. සමහර විට ඒව බොන විට ඔක්කාර කළොත් ඒක සුබ ලකුණක්. දිගින් දිගටම පොවන්න. අන්න අතනයි මැටි බඳුන් තියලා තින්නේ. ඒක මං කරන්න. අමාරුද? නගලන්න එපා. මොන්න. ඕක කිරින්න. ජීවිතේ බේරගන්න ඕන නම්